හොඳයි සියලු දෙනාම නිශ්ශබ්ද වන්න සාදුකාරය පවත්වන්න නමස්කාරය කියන්න නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා බුද්දස්ස සෝ මනසිකරණී ධම්මේ නප්පජානන්තෝ අමනසිකරණී ධම්මේ නප්පජානන්තෝ තේ ධම්මා න මනසිකරණීයා තේ ධම්මේ මනසිකරෝති යේ ධම්මා මනසිකරණීයා තේ ධම්මේ න මනසිකරෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි අද අපි මේ පවත්වන්නට සූදානම් වෙන ධර්ම දේශනාව ඔයත් දන්නවා ගිය වෙසක් පොහොය දවසේ කලින් ඒ ගෙවිච්ච වෙසක් පොහොය දවසේ අපි සම්භාසව සූත්‍රය ඉස්සරහින් තියාගත්තා මේ සීල භාවනා වැඩසටහනට ඒ වෙනකොට එදා පටන් අද වෙනකන් අපි ඒ සම්බන්ධයෙන් ධර්ම දේශනා 3ක් මගේ මතකයේ හැටියට පවත්වලා තියෙනවා මේ ඒ සූත්‍රය සම්බන්ධයෙන් පවත්වන 4 වෙනි ධර්ම දේශනාව සබ්බාසව සූත්‍රයේ වගේ සූත්‍රයක් මේ වගේ පිරිසකට පැහැදිලි කරලා දෙන්න ගියාම සෑහෙන්න ගැටලු ප්‍රශ්න මතුවෙනවා. මොකද හේතුව ඒ සූත්‍රයේ එහෙම නැත්නම් ඒ සූත්‍රය ස්වභාවයෙන්ම ගැඹුරුයි. එතකොට අහනයන්ට ප්‍රශ්නයක් මතුවෙනවා. ඇයි එහෙනම් මේ අපි වගේ එදා වේල කාලා ජීවත් වෙන මිනිස්සුන්ට මේ කිහි ජීවිත ගත කරන මිනිස්සුන්ට මොකටද එහෙනම් මේ හීනෙන් බය වෙනවා වගේ මේ ලොකු දහම් කොටස් අපිට කියන්නේ මොකද කියන ප්‍රශ්නයක් එනවා පින්වත්නි භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මය ක්‍රමයෙන් තමයි ගැඹුරු වෙන්නේ ඒ වගේම මේ සූත්‍රයත් ක්‍රමයෙන් ගැඹුරු වෙන සූත්‍රයක් ඒ වගේම භාවනා යෝගාවචරයෙක් විසින් එහෙමත් නැත්නම් විපස්සකයෙක් විසින් අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු කරුණු කාරණා රාශියක් මේ සූත්‍රයේ ගැඹෙලා තියෙන හින්දා අපි කල්පනා කළා මේ සූත්‍රය මේ දේශනාවට තෝරා ගන්න. එහෙම තෝරාගත්තායින් පස්සේ ඒ මතුවෙන දුරවබෝධයෙන් පවතින හින්දා ඒ වගේම ඒ සුළු කොටස් විස්තර නොකොට එහෙමත් නැත්නම් ඒ කුඩා ඒ පද වලින් කියවෙන ඒ අර්ථ විස්තර නොකොට සූත්‍රයේ දිගින් දිගටම විස්තර කරගෙන ගියාය කියලා අහන්නාට සිතක් සිද්ධ වෙන්නේ නැති හින්දා ඒක ප්‍රායෝගිකව ස්වල්ප වශයෙන් හෝ අපේ භාවනාවට සම්බන්ධ කරගන්න පුළුවන් නම් ඒකෙන් යහපතක් වෙන හින්දා මේ සූත්‍රය අපි අපේ ශක්ති පමණින් අපි දේශනා කරන්නට උත්සාහ ගත්තා. මේ සූත්‍රයේ අපි ඉන්නේ දසන පහතබ්බාය කියලා කියන කොටසේ තමයි අපි මේ විස්තර අර්ථකථන රාශියක් තියෙන්නේ. ඒ කොටසේ තමයි විස්තර කරගන්නට තියෙන ඒ කරුණු විශාල වශයෙන්ම ඇතුළත් වෙලා තියෙන්නේ මේ කොටසේ ප්‍රධාන වශයෙන්ම යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? මේ දෙකම දැනගන්න ඕන අය
මේවා දන්නේ නැත්නම් ඒ සත්පුරුෂ ඇසුරකින් තොර කෙනෙක් කිය එහෙමත් නැත්නම් ඒවා නොදන්නාකම නිසා මෙනෙහි නොකළ යුතු යම් ධර්මයක් තියෙනවා නම් ඒ ධර්ම මෙනෙහි කරනවාය මෙනෙහි කළ යුතු ඌ යම් ධර්මයක් තියෙනවා නම් ඒ ධර්ම මෙනෙහි කරන්නේ නැතේ කියන මේ කාරණා රාශියක් ඒ කොටසේ ගැඹිලා තියෙනවා. එපමණක් නෙමෙයි තව කොහොමද මේ ධර්මයේ නොදන්න අශෘතවත් පෘථග්ජනෙක් විසින් මේ ආයෝනිසෝ මනසිකාරේ පවත්වන්නේ කියන කාරණාත් කෙසේද යෝනිසෝ මනසිකාරේ පවත්වන්නේ කියන කාරණාත් මේ වගේම මේ යෝනිසෝ මනසිකාරාදී නිසා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම දුර වෙන ආකාරයත් යම් ප්‍රමාණයකින් හෝ මේ කොටසෙදී විස්තර කරගන්න වෙනවා. ඒවා භාවනා කරගෙන යන ඇත්තන්ට මොහොම උපයෝගී ප්‍රයෝජනවත් ධර්ම. දැන් මේ සූත්‍ර දේශනා මාලාව අරගෙන බලුවොත් අපි ඔය ඇත්තන්ට මතක ඇති සැරින් සැරේ මේ ආශ්‍රව කියන කොටස කතා කරගන්නට යෙදුණා. මොකද මෙතන මේ පදේ වරද්ද ගත්තොත් මේ පදේ අර්ථය මලක සුවඳක් දැනගන්නව තරම්වත් අපේ ජීවිතයට ලං කරගත්තේ නැත්නම් මේ ධර්ම දේශනාවේදී ඒ සඳහා සංවේදී භාවයක් පහළ කළේ නැත්නම් ඒක ලොකු අඩුපාඩුවක් වෙන හින්දා චාරිත්‍රයක් විදිහට ධර්ම දේශනාවේ ටික වෙලාවක් අපි ගත්තා මේ ආශ්‍රව ධර්ම විස්තර කරා විවිධාකාර ක්‍රම පාවිච්චි කරන්නට යෙදුණා. ඒ වගේම මට මතක හැටියට අවසාන ධර්ම දේශනාවේදී පහුගිය පොය දවසේ පවත්වන්නට ඉදිච්ච අපි මේ අනුසය කියන තැනකින් මේ ධර්ම කතා කරගන්නට යෙදුණා. මොකද අනුශේ ධර්මය පැහැදිලි කරගත්තාම ටිකක් පහසුවක් තියෙනවා මේ ආශ්‍රව ධර්මයේ ගැන මොනවාම් හෝ අර්ථයක් 100% පිරිසිදු වෙන්නේ නැති බව හැබෑව ඒත් දල වශයෙන් හෝ අර්ථයක් හිතේ ඇති කරගන්න මේ මතු කරගන්න අර්ථයට පින් සිද්ධ වෙන්න මේ කරගෙන යන භාවනාව සැක නැතුව ඉදිරියට කරගෙන යන්න හැකියාවක් ලැබෙනවා. අපි අන්තිම ධර්ම දේශනාවේදී පොඩි උපමාවක් ගත්තා. මොකක්ද මේ ලෝකේ හිස් නොවි පවතින ස්වභාවයකින් පවතින වාය මේ ලෝකේ පිරුණු ඉතුරුණු ගතියක් අපේ හිතේ තියෙනවා කියලා. මේ රළු උදාහරණයක් ටිකෙන් ටික අපි බලමු ගෙවුරට යන්න. ඒ ඉදිරි දේශනාවලදී එහෙම බලනකොට අපිට තේරුම් ගන්න පුළුවන්කමක් ඇති වෙන්න ඕන. අපි එක තැනක වාඩි වෙලා හිටියත් මේ ලෝකේ පිළිබඳව දැනුම් සහිතව එමත් නම් යම් කිසි සංඤී භාවයකින් අපි ජීවත් වෙනවා. අපි මෙතන ඉඳගෙන හිටියට හරියට අර කැරපොත්තෝ උන් කොතන ඉඳගෙන හිටියත් උන්ගේ අර රතු පාට ඒ ඒරියල් වගේ තියෙන ඒ කොටවල් දෙක උන් මේ හැම පැත්තටම දික් කර තමයි ඉන්නේ. ඒකෙන් තමයි ඒ සත්වයා මේ ඌට අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න. ආහාර පාන ආදී ගැන. ඒ වගේ අපිත් ද කම්පියුටර් වල එහෙම කියනවා මැෂින් එක රීඩ් කරනවා කියලා. ඒ වගේ අපේ හිත
හැමතිස්සෙම මේ ලෝකය කියවමින් ඉන්නේ. ලෝකය ගැන පොඩි හැඟීමක් අපේ තියෙනවා නිකන් දවල් සිහිනයක් වගේ. නමුත් ඒක මේ ඒ ගොදුරු වෙන දේවල් එච්චර ප්‍රකටත් නැහැ. ඒවා මේ හොඳයි නරකයි මේක මට තිබුණොත් හොඳයි නැති වුණොත් හොඳයි කියන තැනකට මතුවෙලත් නැහැ. නමුත් ඒ දේවල් අපේ හිතෙන් ඈත් වෙලත් නැහැ. ඉතින් මෙහෙම තැම්පත් වෙච්ච ඒ දේ තව විදිහකින් කියනවා නම් බොර වෙච්ච ජලයක් අපි වීදුරුවකට දාලා මේසයක් උඩින් තිබ්බොත් ඒකේ තියෙනවා ඒක කියනවා රොන් මඩ කියලා වචනයක් තියෙනවා. ඒ රොන් මඩ ටික මේ බහිනවා වීදුරුවේ අඩියට. ඒක තමයි අවසාන ප්‍රතිඵලය. ඒ අපේ හිතේ තැන්පත් වෙලා තියෙන ඒ අනුශය ධර්ම කියන්නේ වෙන මොකවත් නෙමෙයි මේ යම් ක්‍රියාවක් කරලා ඉතුරු වෙච්ච ප්‍රතිඵලෙ රොඩ්ඩ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි දැක්කෙත් නැති අපි ඇහුවෙත් නැති දෙයකට කෙලෙස් උපදිනවද කියලා. අපි යමක් දැකලත් නැත්නම් අහලත් නැත්නම් මේ දේවල් සම්බන්ධයෙන් අපේ කිසිම සංඤී භාවයක් නැහැ. මේ දේවල් සම්බන්ධයෙන් අපිට කෙලෙස් උපදින්න විදිහක් නැහැ. ඉතින් යමක් අහන්න දකින්න කියන මේ විශේෂයට ආවහම ඒකේ අවසාන ප්‍රතිඵලයක් විදිහට ඒ ක්‍රියාවේ සාරයේ විදිහට අපි උපමාවකට වචනයක් ගමු. නිකම් මතකයක් වගේ යමක් ඉතිරි වෙනවා. කුඩා මතකයක් ඉතිරි වෙනවා. මෙන්න මේ උපමාවෙන් ඔයත්තන්ට තේරුම් ගන්න පුළුවන් මේ හැම දෙයක්ම කුඩා කුඩා මතක වශයෙන් මේ හිතේ තැන්පත් වෙලා තියෙනවා. හැබැයි මේ එළියට ඉන්නේ ඒවාය කියලා කෙනෙකුට නුවණින් බැලුවොත් සාමාන්‍ය සරල අදහසක් ඇති කරගන්න පුළුවන්. තව විදිහකින් කියනවා නම් අපි මේ ලෝකය හඳුනාගන්නේ පරණ දේවල් ඇසුරු කරගෙන. අපිට මේ ලෝකයේ තියෙන දේවල් එකපාරටම අපි හඳුනනව නෙමෙයි. දැන් ඔය ඇත්තෝ දන්නවා මම හාමුදුරු කෙනෙක් කියලා. ඔය ඇත්තෝ මාව අඳුනන්නේ මේ පළවෙනි වතාවට නොවෙන්න පුළුවන්. මීට කලින් ජීවිතේටවත් හාමුදුරුවරු දැකලා නැත්නම් මාව දැක්කට මේ හාමුදුරු කෙනෙක් කියන අදහස ඔය ඇත්තන්ට පහළ වෙන්නේ නැහැ. පිට ගෝත්‍රිකෙක් එහෙමත් නැත්නම් වනචාරී පුද්ගලයෙක් නැත්නම් මේ ඇඳන් ඉන්න ඇඳුම අමුතුයි නැත්නම් මේ ඇඳන් ඉන්න ඇඳුමට සාපේක්ෂ වෙන මිනිස්සෙක් හෝ මොනවා හෝ තොරතුරක් තිබ්බහම තමයි අපිට මේ අලුතෙන් හඳුනගන්න එකත් හඳුනගන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් ඒ උදාහරණයෙන් ඔයත්තන්ට තේරුම් ගන්න පුළුවන් මේ වර්තමාන මොහොත පවා මේ අනුසය එහෙමත් නැත්නම් ආශ්‍රව කියන වචනේ එන්නට ඕන මෙතෙන්ට. මේ අනුශය කියන ධර්මයෙන් කෙලසුණාය කියලා. මොකද මාව පේනකොටම මාව දන්නේ නැත්තෝ මගේ නමින් මාව හඳුනනකොට ඒක මේ වර්තමානයේ හැඳිනීමක් නෙමෙයි. ඒක මේ අතීතයෙන් ණයටගත් දෙයක්. අතීතයට පින් සිදු වෙන්න කරපු දෙයක්. අලුතින් මතක තියාගන්නවා කියලා හිතුවොත් ඒ අලුතින් මතක තියාගන්නේ පරණ එකට තියෙන නොගැලපෙන ස්වභාවය බලලා ඒදී ඊට සාපේක්ෂව මතක තියාගන්නවා. ඒකේ තව ඉතින් ගැඹුරු කාරණා තියෙනවා. මම කියන්නේ මේ කතාව තේරුම් ගන්න ඕන අය කියන එක නෙමෙයි.
සුළු අදහසක් ගත්තනම් හොඳටම ඇති. පොඩි අදහසක් මම මේ ලෝකේ පාවිච්චි කරන්නේ පරණ දේවල්, පිල්ලු වෙච්ච දේවල්, අලුත් දේවල් නෙමෙයි කියලා වගේ පොඩි අදහසක් ඇති කරගත්තා නම් හරි. එතකොට දැන් මෙතෙන්ට අපි ආශ්‍රව කියන වචනේත් දැන් අරගත්තොත් දැන් මේකට අපි අරගමු උදාහරණයක්. මම මේ උදාහරණයට අරගන්නේ චිත්‍රපටියක්. අපි චිත්‍රපටියක් බලනවා නම් අපි ටික වෙලාවක් යනකොට මේ බලන්නේ චිත්‍රපටියක් කියන ස්වභාවය සම්පූර්ණයෙන්ම අමතක වෙනවා. මේ චිත්‍රපටියක් කියන ස්වභාවය අමතක වෙලා අපි ඊට සමාන සැප දුක් විඳින පුද්ගලයන් බවට පත් වෙනවා. ඊ රැවටිච්ච මොහොත හොඳටම කල්පනා කරලා බැලුවොත් ඔයත් උන්තරන් ටීවී බලනවා, දැන් අලුතින් එක ටෙලි නාට්‍ය යනවා ඇති, මොකක් හරි කල්පනා කරලා බලන්න ඒ දේට වශී වුණොත් අන්නේ වශී වෙච්ච මොහොතේ ඔයත්තන්ට හිතෙන්නේ මම මේ ටීවී එකක් බලනවා කියලා. ඒ වෙලාවේ ඒ නළු නිලියන්ගේ මේගොල්ලෝ මේ පඩියකට කරන රස්සාවක්, ඒ මිනිස්සු මේ ඇත්තට ගහගන්න තෙయ్య මේ හැම නළුවටම ගෙවන්නේ එකම පඩියක්. ඔය තිරින් පිටිපස්සේ කැමරාකාරයෝ ඉන්නවාය, ආලෝක උපකරණ තියෙනවාය, තව සෙනඟ පිටලා ඉන්නවාය කියන ඒවා ගැන කිසිම අදහසක් නැහැ. තව විදිහකින් කියනවා නම් මම මේ ටීවී එක ඉස්සරහා මේ ඉතිරි වැටෙන තවත් එක දර්ශනයක් බලනවාය කියන අදහස තුන් හිතකට පහළ වෙන්නේ නැහැ. තමුන් ආස කරන කෙනාට මොන හරි වුණොත් ඕන් අඬනවා. ඒක යකෙක් හරි මකරෙක් හරි පෙන්නුවොත් ඔන්න බය වෙන්න පටන් ගන්නවා. කවුරු හරි විහිළුවක් කළොත් hina වෙන්න පටන් ගන්නවා. හදිස්සියේ හරි විදුලිය එන හිටියොත් විදුලි මණ්ඩලේ කෑලි ඉවරයි. ඊ තරම් ඊදී ඇත්ත වෙලා තියෙනවා. නමුත් පිස්සෙක් නෙවෙයි නම් ඒ පුද්ගලයාට පුළුවන් ටික වෙලාවක් යනකොට සමහර විට දවසක් දෙකක් නම් හිතේ ඉඳී ටික වෙලාවක් යනකොට තේරෙනවා මේ ඒක ටීවී එක වහලා දාලා අපි ඔය වින වැඩක් කරන්න යන්නේ ඒකේ ඔය රැවටිලා ඉන්නකොට හොඳයි, ඕනම දෙයක් කාලයක් යනකොට එපා වෙනවා. ඒ ටීවී එක වහලා දාලා වින වැඩක් කරන්න යනවා. ඒ ඉතින් මේ එතකොට රැවටිල්ලක් නෑ, එතකොට මේ වෙන විදියක්. අන්නේ වගේ මේ ලෝකේ දැන් මේ ටීවී එකට අපි රැවටෙන්නේ නැත්තේ අපිටය කියලා ජීවත් වෙන්න මේ සැබෑ වූ ලෝකයක් තියෙන හින්දා. අපිටය කියලා ජීවත් වෙන්න සැබෑ වූ ලෝකයක් තියෙන හින්දා අපි මේ ටීවී එකට අපි රැවටෙන්නේ. ඒක හින්දා යන්තම් ටීවී එකෙන් නම් ගැලවෙන්න පුළුවන්. මේ සැබෑ වූ ලෝකයට හිත තියලා. දැන් මේක පංචස්කන්ධ ලෝකයට ගත්තාම මොකද වෙන්නේ? මේ ඇහැට පේන දේත්, මේ කනට ඇහෙන දේත් දැන් අපේ සැබෑ ලෝකේ. දැන් මොකකට හිත තියලාද මේක ඕෆ් කරන්නේ? මොකකට හිත තියලාද මේක අතහැර දාලා යන්නේ? යන්න තැනක් නැහැ. පේන්නේ නැහැ යන්න තැනක්. මේක ඇතුළෙම පල්විවි ඉන්නවා. එතකොට ඔයත්තන තේරුම් ගන්න පුළුවන් අපිට ධර්මයක් අවශ්‍ය කරන්නේ ඇයි?
සිහිය නුවණ අවශ්‍ය කරන්නේ ඇයි කියන කාරණාව ඔයයන්ට දැන් තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කාමය ගැන කියනකොට කියන්නේ මහණෙනි මේක හීනයක්, මේක ශූන්‍ය උදයක්, මේක හිස් දෙයක්, මේක අතහැරිය යුතු දෙයක්, මේක නුඹලාගේ නෙමෙයි. එයි මේ දේවල් මේ අනන්තවත් බුදුහාමුදුරු මෙහිම දේශනා කරන්නේ. හරියට මේ නින්දක ඉන්නවා වගේ මේ ඇහැට පේන දේවල් වලට, කනට ඇහෙන දේවල් වලට, නාසයට, දිවට, කයට, මනසට දැනෙන දේවල් වලට අපි සජීවී කමක් දාලා මේ දෙයට රැවටිලා ඉන්න එකේ ප්‍රතිඵලය ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස මේ ආදී වශයෙන් ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. මෙසේ මේ දුක් කඳෙහි හට ගැනීම වේ. මේ විශාල වූ දුක් කඳක් හට ගන්නවා. හරියට අර චිත්‍රපටිය බලද්දී තමුන් අර ආස කරන කෙනාට කවුරු හරි වෙඩි තිබ්බොත් අපිට දුකයි. ඒ වගේම තමයි මේ ලෝකෙත් තමුන් ආස කරන කෙනාට කවුරු හරි වෙඩි තිබ්බොත් ඉතින් සෑහෙන දුකයි. ඒ චිත්‍රපටියට වඩා මේක බොහොම සජීවී දෙයක්. මොකද මේක විඥාණයෙන් සිද්ධ වෙන දෙයක්. සිතෙන් සිද්ධ වෙන දෙයක්. බුදුහාමුදුරු දේශනා කරන්නේ විඥානය කියලා කියන්නේ හතරමං හන්දියක මේ මැජික් ඒස් බෙන්දුම් පින්නන කෙනෙක් වගේ කියලා. අන්තිමට දේශනා කරන කිමෙද්ද මහණෙනි මේ සිතක ඇති හරය එහෙම නැත්නම් කිමෙද්ද මහණෙනි මේ මායාවක ඇති හරය කියලා බුදුජන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ ලෝකය මායා ස්වභාවයකින් යුක්ත බවත් මේ මායා ස්වභාවය හඳුනාගෙන මේකින් මිදෙන්න අපිට දැනගන්න යෝනිසෝ මනසිකාරයක් අවශ්‍ය වෙනවා. ඒ යෝනිසෝ මනසිකාරය ඇති කර ගන්න අපිට සිහියක් තියෙන්නට ඕන. නිකන් හිතන්න මේ ලෝකේ ඉන්න මිනිස්සු නිදි කියලා. නිකම්ට හිතන්න අපි කට්ටියම නිදි කියලා හිතන්න. දැන් අපි ඔක්කොම නිදි නා අපිව කොහොමද කියන්නේ ඇහැරවන්නේ? මොකද අපිට ඇහැරෙන්න ඕන කමක් නැතුව අපි හීන ලෝකයේ ඇතුලේ ඒකේ තියෙන දේටම ඇලිලා ඉඳී ඉන්න ලිංගින්දුවාගේ ඒකෙම ඉන්නවනම් දැන් කොහොමද කියන්නේ දැන් මේකෙන් ඇහැරවන්නේ? භාග්‍යවතුන් වහන්සේ නමක් කියන්නේ මේ හීනෙන් අවදි වෙලා මේ හීන ලෝකෙට ඇවිල්ලා ලෝකෙට ධර්මයේ දේශනා කරනවා අවදි වෙන්නට කියලා. ඉතින් මේ නිදිගත් ලෝකයට බණ කියන්න ගියාම භාග්‍යවතුන් වහන්සේ ඒ පාවිච්චි කරපු උපක්‍රම අපිට ඕන තරම් දකින්න පුළුවන් සූත්‍ර පිටක ආදී. ඉතින් අපි මේ ආශ්‍රව ධර්ම ගැන කියනකොට දැන් ඔයයන් හොඳටම තේරුම් ගන්න පුළුවන් මේ ලෝකේට මත්තුණු ස්වභාවය කාම ආශ්‍රවය කියලා. හරියට අර මේ ටීවී එකේ පේන රූප වලට ගේනු මිනිස්සු කියලා රැවටිලා මම මෙතන පේන කෙනා අතන ඒ හොඳටම ඇති. ඒක මේ හිතේ තියෙන ස්වභාවයක්. කොහොමත් මේ ඕනෑම අරමුණක් දෙකට බෙදිලා තමයි වෙන්නේ. මම මෙතන ඉන්නවා, මම දන්න කෙනා අතන ඉන්නවා. ඉතින් ඒ මිනිස්සෙක් තමයි මම වගේ.
ඉතින් අපි හොඳට කාලා බීලා ඇඳලා ජීවත් වෙනවා. ඔච්චරයි ජීවිතය කියන්නේ. ඒ උනාට පිටිපස්ස හැරලා බලනකොට හතර පා දුකේ අවසානිකුත් නෑ. අපි කරපු වැරැද්දකුත් නෑ. ඉතින් මේ කෙලෙස් ධර්ම අපාය ආදියට ඇදගෙන යනවා කියන එකත් මේ යටි නින්දේ සිද්ධ වෙන වැඩ කියන එකත් ඔය ඇත්තන්ට සාමාන්‍ය හිතා ගන්න පුළුවන්. දැන් එතකොට කාමාශ්‍රවය කියන එක සරල වශයෙන් ඔය ඇත්තන්ට පොඩි අදහසක් ඇති කරගන්න පුළුවන් වෙන්න ඕන. ආශ්‍රව හතරම කරන්නේ මත් කරවනවා. මේක ලෝකයක් කියලා, මේක යමක් කියලා, මේක දෙයක් කියලා, පුද්ගලයෙක් කියලා මත් කරවනවා. ඒ මත් වෙච්ච ඒ ස්වභාවය තුලම ඇත්ත නොදකින්නවා කියන එක ඉතින් සත්‍යයක්ම තමයි. මෙතන ඉඳගෙන ඉන්නේ හාමුදුරු කෙනෙක් කියලා හිතුවට පස්සේ ආයි මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද කියලා බලන්න අපිට කිසිම ඕනකම පහළ වෙන්නේ නැහැ. ඉතින් ඇත්ත හොයන්න දෙයක් නැහැ මේ යමක් අපිට දෙන්න. සාක්ෂාත් වෙලා ඉවර නම් ඇහැට යමක් සාක්ෂාත් වෙලා ඉවර නම් ආයි මොකද ඇත්ත හොයන්නේ. ඉතින් මේ අවිද්‍යාව කියන එක ආශ්‍රවත් එක්කම තියෙන එක. ඉතින් ඒදී අපිට විශේෂ වෙනදී අපිට තේරෙනදී ඒදී පවතිනවා. ඒ පවතින ස්වභාවය ඉතින් පැවැත්මක් ගැන මායාකාරී වූ පැවැත්මක් ගැන ඒ තියෙන ස්වභාවය භව ආශ්‍රව කියන ගණයකට වැටෙනවා. මේ ආශ්‍රව වල ආශ්‍රව කියලා කියන්නේ ඇත්තටම අර අනුශේක ධර්ම හතක් තියෙනවා. ඒ හතෙන් තුන් දෙනෙක්ව තමයි දැන් මේ ආශ්‍රව කියලා පෙන්වන්නේ. මොකද හේතුව ඒ තුන් දෙනා කරන මත් කරවීම ඇත්තටම මේ මත් කරවීම නිසායි මේ කිසිම ඇත්තක් නැත්තක් හොයාගන්න බැරි. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මුලින්ම ශ්‍රද්ධාව ඇති කරගන්න කීකරු වෙන්නේ කියන දේ කරන්න සිද්ධ වෙනවා. මොකද හේතුව දැන් තේරෙනවනේ කරන්න තියෙන වැඩෙන් අඩුම ධර්මයේ දසම ස්ථානයක් හරි ඔය ඇත්තන්ට දැන් වැටහෙන්න ඕන. එහෙනම් මේ සතියක් සිහියක් නුවණක් තියෙන්න ඕන හින්දා අපි මුලින්ම කියනවා මේ රට පටලවන්න යන්න එපා. භාවනා ක්‍රම ඕන තරම් තියෙනවා. ආනාපාන සතිය තියෙනවා. ඔක්කොම භාවනා ක්‍රම ටික නම් ඔක්කොම තියෙනවා. ක්‍රමවල කිසිම වැරැද්දක් නැහැ. වැඩි වෙලා තියෙන මේ කරන මිනිස්සයාට ලුණු මිරිස් කන තරම්වත් මොලයක් නැන්නා. මේක වරදිනවා කියන එක අහන්න දෙයක් නෑ. ඒක මම කියන එකක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මයේ දෘෂ්ටි ප්‍රඥාට නෙමෙයි. මේක පඤ්ඤාවත් අස්සායන්කෝ ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ කලකිරීමක් ඇති කරවන්න කියන කතාවක් නෙමෙයි. එහෙම එකකුත් තියෙනවා කියලා මතක තියාගන්න. එතකොට මේ ධර්මයේ ගැඹුරුයි කියලා ගෙදර ගිහිල්ලා කාලා බීලා මෛත්‍රී බුදුහාඳුරන්ට කොන්තරත් එක බාර දීලා බුදියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මෛත්‍රී බුදුහාඳුරු ගාවට ගියා එහෙනම් ඉඳගෙන ඉන්න බව දැනගන්නේ කිව්වොත් ඉතින් හරිනේ. එතකොට ඉතින් තේරෙයි එදා මේ පිරිවෙනේදී කරන්න තිබ්බේක නේද මේ බුදුහාමුදුරුත් කියන්නේ කියලා. නැත්නම් එතකොට ආනාපාන සතිය වැටෙනවනම් ආනාපාන සතියේ හිත තියන්නේ කියලා කිව්වොත් උන්න වගේ දේවල්. අපි හීන ලෝකම වවාගත්තට බුදු කෙනෙක් පහළ වෙලා බණ කියයි එකම දන්සභා මණ්ඩපයකදී සාදු කියලා නිවන් දකින්න පුළුවන් වෙයි කියලා හොඳට හිතලා බලන්න. ඔය ඇත්තන්ගේ හිතේ පහළ වෙන සිතුවිල්ලක් විතරයි. ඔය ඇත්තන්ගේ හිතේ පහළ වෙන සිතුවිලි වලින් මේ ලෝකේ පාලනය කරන්න බෑ. ඒක නිකන් මේ මනෝ විකාරයක් විතරයි. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හොඳට හිතලා බලන්න මේ ලෝකේ වැලියට ගානට වඩා බුදුරජාණන් වහන්සේලා පහළ වුණා කිව්වොත් ඔයත් පිළිගන්නවද නැද්ද? පිළිගන්න සිද්ධ වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනමතග්ගායන්කෝ
සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායිති. මේකේ මුල පෙන්වන්නට බෑ. මේ හැම බුද්ධ ශාසනයකම මේ විහිළු කර කර ඉඳලා තමුන් විසින් තමුන්ගම රවට්ටගෙන ඉඳලා අන්තිමට මේ පොළේ වෙලි කෙට ගානට බුදුරු මග ඇරගෙන දැන් ඉස්සරහට ඉන්න මෛත්‍රී බුදුහාමුදුරුවත් කියලා බලන් ඉන්න. කරලා බලන්න ඕක තමයි සසර පුරාවටම උනේ. ඒකින්ද අපි ගාව සුදුසුකම් තියනවා නම් බුදුවරු ගිදෙට්ට එනවා හොයාගෙන. අපි මේ ධර්මයේ පුරුදු පුහුණු කළ යුත්තේ ඔන්න ඔය නිසා. පරණ ආචාර්යවරු දේශනා කරනවා යථාපාකටං වශයෙන් විපස්සනා විනිවිසෝ. මේ නොදන්න දෙමළ කරන්න යන්න එපා. මේ තමුන්ට තේරෙන තැනකින් පටන් ගන්න එතන ඉඳන් කරගෙන යන්නට කියලා කියනවා. අන්න ඒ සඳහා මේ කුඩා ළමයෙකුට උනත් තේරුම් අරගෙන ආරම්භ කරන්න පුළුවන් දෙයක් තමයි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියන දැනගන්න. අපි ලොකු සවින්දාසේ කියනවා භාවනාවේ මුලත් උච්චරයි, භාවනාවේ මැදත් උච්චරයි, භාවනාවේ අගත් උච්චරයි. ඒ නිසා අපිට ඒ අභ්‍යාසයේ බොහොම වටින දෙයක්. නමුත් මේ එක සැරේම මහ මුහුදට විසි කරපු හින්දා කෙනෙකුට සැක හිතෙන්න පුළුවන් කෝ දැන් මේකේ මුහුදු වෙරළ නෑනේ, නැව් යනවා පේන්නේ නෑනේ, රළ ගහනවා පේන්නේ නෑනේ, ප්‍රශ්න තියෙන්න පුළුවන්. එහෙනම් සැකනම් මම දැන් මෙතන කියලා වාඩි වෙලා ඉන්නකොට ආනාපාන සතිය වැටහුණොත් ආනාපාන සතිය දිහා බලන්න. කොහොමද බලන්නේ? උඩට ගන්න හුස්ම රැල්ල තේරෙනකොට මේ උඩට ගන්න හුස්ම රැල්ල නේද? තවත් හොඳට බැලුවොත් මේ පල්ලෙහා දාන හුස්ම රැල්ල නෙමෙයි මේ උඩට ගන්න එක නේද කියලා බැලුවම තවත් පැහැදිලි වෙනවා. එතකොට මේ හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා දැනගන්න. ඒ වගේම හුස්ම පහත හෙලනවා නම් මේ පහත හෙලන හුස්ම නේද මේ උඩට ගන්න හුස්ම රැල්ල නෙවෙයි නේද කියලා අර ව්‍යාකරණයට දාලා බලනකොට හරි පැහැදිලිකමක් එනවා. ඒ ඇසුරෙනුත් කෙනෙකුට සතිය, සිහිය, සමාධිය, නුවණ වඩාගෙන ඉදිරියට යන්න පුළුවන්. දැන් මේ යෝනිසෝ මනසිකාරය තමයි අපේ මේ මාතෘකාව. ඒ වගේම අයෝනිසෝ මනසිකාරයක් තියෙනවා. මොකද සූත්‍රයේ ඊළඟ කොටසින් කියවෙන්නේ කොහොමද මේ පෘථග්ජනයා මේ අයෝනිසෝ මනසිකාරය සිද්ධ කරන්නේ කියන කාරණාව තමයි ඊළඟට කියවෙන්නේ. ඒ කොටස පැහැදිලි කළාය කියලා ඒ තරම් වැටහීමක් වෙන්නේ නැහැ. තව සුද්ධ වෙන්න කරුණු කාරණා තියෙන නිසා ඒවා කල් තියලා ටිකක් පැහැදිලි කරගන්න අවශ්‍ය නිසායි ඔය ඒ අහුමුල් වල තියෙන ඒ සැඟවිච්ච කොටස් අපි ටික ටික පැහැදිලි කරගන්න උත්සාහ කළේ. දැන් යෝනිසෝ මනසිකාරය කියනකොට මේ යෝනිසෝ මනසිකාරයට බාධා කරලා තියෙන්නේ බාධා කරන ප්‍රධාන ධර්මයක් හැටියට අපිට හඳුන්වලා දෙන්න පුළුවන් මේ ආත්ම දිට්ඨිය කියන එක. ප්‍රධාන වශයෙන් අපිට හිත යොමු කරන්න ඕනේ මේ අනාත්ම කියන ධර්මයට. ඒක බොහොම වටින දෙයක්. මේ ධර්මයේ පවා කෙනෙකුට වැහිලා තියෙන්නේ මෙන්න මේ ආත්ම කියන අදහස නිසා. එහෙම නැත්නම් මේ දිට්ඨිය නිසා. දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ මේ පිටසක්වලක තියෙන දෙයක් නෙමෙයි. වෙන ඈතක තැම්පත් වෙලා තියෙන දෙයක් නෙමෙයි. මේ ඔය ඇත්තු ගාවම තියෙන දේ.
මේ 아무තු ධර්මයක් නෙමෙයි. නමුත් මේක කටටම මම කියාගත්තට පස්සේ ඉතින් මෙතන මොකක්වත් පෙනේ කියලා නම් හිතන්න එපා. කිසිම දෙයක් පේන්නේ නැහැ. ඉතින් දැන් අපි තීරණය කරලා ඉවරනේ මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඇවිදිනකොට මම ඇවිදිනවා කිව්වහම ඉතින් ඒකේ බලන්න කියලා දෙයක් හිතුවේ වෙන්නේ නැහැ. ඉතින් මෙච්චර කල් අපි ඇවිද්දා සක්මන් භාවනාවක් සිද්ධ වුණාද නේද? එහෙනම් මේ බලලුත් නිවන් දකින්න ඕන මොකද එක තැනක ඉන්නෙම නැහැ. එහෙම නෑ. එතකොට මේ ධර්මය පවා වැහිලා තියෙන්නේ අපිට මේ දිට්ඨිය නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කවුරු හරි කෙනෙක් මේ දිට්ඨිය ඉවත් කරගත්තොත් දිට්ඨ ධම්මෝ ඒ පුද්ගලයා ධර්මයේ දැක්කාය කියලා කියනවා. පත්ත ධම්මෝ ඒ පුද්ගලයා ධර්මයටපත් උනාය කියලා කියනවා. ඔය ආදී වශයෙන් විගත කතාංකත විචිකිච්ඡා එසේද මෙසේද කියන මේ සැක දුරු කළා කියනවා. අපරප්පච්ච සත්තු ශාසනේ තව කෙනෙක්ගේ මේ උපදෙස් අවශ්‍ය වෙන්නේ නැහැ. තනියෙන් එයාට භාවනා කරගෙන යන්න පුළුවන් කියලාත් කියනවා. මේ ආදී වශයෙන් තව විස්තර කරනවා එතන. මේ ಗುಣ ටික ලැබෙනවා. මොකක්වත් නෙමෙයි මේ වහලා මේ වෙහිච්ච ඒ ධර්මයේ වෙහිච්ච කොටස හිතින් ඒ කෙනා ඉවත් කරගෙන තියෙන්නේ. ඔය මොනවද මේ පිරිත් පොත්වල එහෙම ඔයත් අන්න මතක ඇති අන්තිමට තියෙනවා පටිච්චන්නං වා විවරේය. හරියට වහප් දෙයක් විවර කළා වගේ මූල් හස්සවා මග්ගං ආචික්ඛේය. නිකන් මේ අතරමං වෙච්ච මිනිස්සෙකුට පාර පෙන්වුවා වගේ අන්ධකාරී තීලපච්චෝතන් ධාරේය. අන්ධකාරී මිත්‍තිල් පහන පත්තු කළා වගේ කියලා කියනවා. මොකද මේ මෙතන සිද්ධ වෙන්නේදී ඒ ධර්මයේ තුලින් දැක්කා. ඒ ධර්මයේ තුලින් සිද්ධ කරන්නේ මේක මේ වහලා තියෙන ಗುಣ එහෙම නැත්නම් මේ සක්කාය දිට්ඨිය ඉවත් කරලා දෙන එක. ඊට පස්සේ ඇත්ත පේන්න පටන් ගන්නවා. කරන්න ඕනේ මොකද්ද? ආශ්‍රව වැඩින්නේ කොහොමද? ආශ්‍රව ගෙවෙන්නේ කොහොමද? කොයි ක්‍රමයෙන් කළොත්ද ආශ්‍රව ගෙවෙන්නේ කියලා එයාට අයි තව කෙනෙක්ගෙන් අහන්න දෙයක් නැහැ. එතකොට මේ කාරණාවෙන් ඔයත් අන්න තේරුම් ගන්න පුළුවන් මේ දිට්ඨිය කියන මේ වැරදි අදහස මිච්ඡා දිට්ඨිකෝ හෝති විපරීත දස්සනෝ කියලා කියනවා. මේ මිච්ඡා දිට්ඨිය නිසා මේ තරම් මේ විපරීත වෙලා තියෙන්නේ මේ දුක් විඳින්න වෙලා තියෙන්නේ. එහෙම කියනවා. එතකොට මේකේ තේරුම් බේරුම් කරගන්න ගියාම අපිට පොඩ්ඩක් ලියා ගන්න සිද්ධ වෙනවා මේ ආත්ම කියන්නේ මොකක්ද කියන කාරණාව. එතකොට අපිට ලීසි අනාත්ම ස්වභාවයට පොඩ්ඩක් හිත තියන්න. ඇත්තටම මේ ආත්ම කියන සංකල්පය මතුවෙන්නේ මේ ආත්ම සංකල්පයයි සක්කාය දිට්ඨියයි කියන්නේ පින්වත්නි පැහැදිලිවම දෙකක්. පැහැදිලිවම දෙකක්. මේවා ඔක්කොම හත් කලවම් කරලා තමයි උගන්වන්නේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය නිසායි මේ සත්ත්ව පුද්ගලාදී 64ක් වූ මිත්‍යා දෘෂ්ටීන් පෙරළගින්නේ. සක්කාය දිට්ඨිය නිසා. සක්කාය දිට්ඨිය සති හෝති. සක්කාය දිට්ඨිය අසති න හෝති. මේ 64ක් වෙච්ච මිත්‍යා දෘෂ්ටීන් සක්කාය දිට්ඨිය ඇති කහල්ලිම වේ. සක්කාය දිට්ඨිය නැති කහල්ලි නොවේ. ඉතින් අපි මේ දිට්ඨි කියන එක මේ පැතිවලට අපි යන්න කලින් මේ බොහොම වටිනවා මේ අනාත්මයි කියන වචනේ අපි කලිනුත් මම හිතේ ඇලන් මෙතිනි ආරාමේදී ඉස්සර අනාත්ම කියන ඒ ශුන්්‍යත කියන පදේ ධර්ම දේශනාවක් ඉදිරිපත් කරගන්න යෙදුණා. ඒකෙන් සෑහෙන්න
මත වාද එක එක අදහස් එන්න පටන් ගත්තා. ශුඤ්ඤෝ ලෝකෝති භගවා උච්චති කිතාවතානකෝ බන්ති ශුඤ්ඤෝ ලෝකෝති උච්චති කියලා ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගෙන් අහනවා මේ ලෝකේ ශූන්‍ය කියලා කියනවා. එයි මේ ලෝකෙට ශූන්‍ය කියලා කියන්නේ කෙතකින්ද මේ ලෝකේ ශූන්‍ය වෙන්නේ කියලා. ශුඤ්ඤමිදං අත්තේනවා අත්තනියනවා මේ ලෝකේ ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයකින් හිස්සය කියලා දේශනා කරනවා. මොනවද හිස් ධර්ම? ඇහැ චක්කුංකෝ ශුඤ්ඤා අත්තේනවා අත්තනියනවා. ඒ වගේ මේ ඇහැ ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයකින් අයිති දෙයක් මේක නැහැ කියනවා. රූපං මේ රූපේ ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් ඇත්තේ නැහැ කියලා. මේ රූපේ කියලා අපි නිකන් හිතමු අපි ඇහැට පේන දේ කියලා. එතකොට රූපං චක්කු විඤ්ඤාණං මේ චක්කු විඤ්ඤාණය ඇහෙන් සිදුවෙන දැන ගැනීම සත්වේකෝ පුද්ගලිකෝ කතන්දරයක් නැහැ. ඒ ස්වභාවයෙන් හිස් කියලා කියනවා. දැන් මේ කාරණාව වැටහෙන්නේ නැහැ මේ ආත්ම කියන එක දන්නේ නැන්නා. ආත්ම කියන එක පටලවා ගත්තොත් මේ අනාත්ම කියන එක පටලවා ගන්නවා. ඔය මූල මධ්‍යම කාරිකා කියලා මහායානයේ ලස්සන පොතක් තියෙනවා නාගරජුන හාමුදුරුවෝ ලියපු. ඒ හාමුදුරුවෝ කියනවා මේ හොඳ වෙන්න දුන්න බෙහෙතේ ලෙඩ වුණොත් ආයේ ලෙඩේ හොඳ කරන්න බෑ කියලා. නිකන් මේ බෙහෙතෙන් හටගන්න රෝගයක්. යමක් අනාත්මයි කියලා කිව්වනම් අනාත්මයි කියලා කියපු දේනුත් ආත්මයක් හදාගන්න තරම් දක්ෂ කොටසක් තමයි මේ බෞද්ධයෝ කියන જાතිය. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. මොකද අපිට පිළිහිටලා ඉන්න ආගමක් නැති එකම කොට්ටාසිය අපි තමයි. හොඳට කල්පනා කරලා බලන්න මිත්‍යා දෘෂ්ටි ගත මිනිස්සෙකුට අඩුම තරමේ මිත්‍යා දෘෂ්ටියක්වත් තියෙනවා. බය නැතුව කතා කරලා කියන්නේ. දැන් මේ සම්මා දිට්ඨිකයි බෞද්ධය කියන මිනිස්යාට මොන කෙහෙල් මලක්වත් නැහැ. මොකකට පය ගහලාද දැන් නැගිටින්නේ? අපිට ඉස්සර ගුරුවරු කියනවා යකුනේ එක භාෂාවක් හරියට ඉගෙන ගත්තොත් මේ දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්නවා කියන එක හරි ලේසි දෙයක්. සාමාන්‍යයෙන් ඔය ඉංග්‍රීසි වගේ විෂය ඉගෙන ගන්න ගියාම මම එහෙම සෑහෙන්න බැනුම් අහලා තියෙනවා. මොකද හේතුව එකක්වත් හරියට කරලා නැති වුනහම මැද්දෙන් පැන්නාම ඔක්කොම ටික පටලවගෙන ගහ ගන්න පටන් ගන්නවා. ඉතින් මේක මහා ප්‍රශ්නයක්. ඒක නිසා දැන් ඔය ඇත්තන්ට සම්මාදිට්ඨිය යෝනිසෝ මනසිකාරය ගැන නෙමෙයි බණ කියන්න වෙලා තියෙන්නේ මිච්ඡා දිට්ඨිය ගැන. අනාත්මය ගැන නෙමෙයි දැන් බණ කියන්න ඕනේ ආත්මය කියන එක ගැන. මුලින් මිත්‍යා දෘෂ්ටි කරලයි ගන්න වෙන්නේ. මොකද තියෙන දෘෂ්ටි මොකක්ද කියලා එකපාරටම හොයන්න බෑ. ඒ බෞද්ධ වුණාම තියෙන එක්තරා වාසියක් ඒක. මොකද සත්වයේ පුද්ගලයෙක් ඉන්නවායි කියන එක දෘෂ්ටියක්. සත්වයේ පුද්ගලයෙක් නැහැ කියන එකත් තව දෘෂ්ටියක්. බෞද්ධයන්ගෙන් 99.99%ක්ම ඉන්නේ සත්වයේ පුද්ගලයෙක් නැහැ කියන එක. දිගට හරහට සෝවාන් වෙනවා. දිගට හරහට සෝවාන් වෙලා උන්දලගෙන් එව්වහම තමසට මොකක්ද උනේ කියලා ඉස්සර ආත්මයක් තිබ්බ දැන් ඒක නැති වුණා කියන. සබ්බාසව සූත්‍රය අරගෙන බලන්න ඉස්සර ආත්මයක් තිබ්බා දැන් ඒක නැහැ කියන එක බුදුහාමුදුරුවෝ දාලා තියෙන්නේ මොහොතද කියලා තනිකර මිත්‍යා දෘෂ්ටියක්. සයාකාර මිත්‍යා දෘෂ්ටීන් වලින් එකක්. මම හිතියද මම හිතියේ නැද්ද? හිතියනම් කොහොමද හිතියේ අනාදී වශයෙන් ඒවා අපි පස්සේ දාගච්ඡා කරමු. මෙන්න මේ විදිහට හිතලා හිතන්නත් බැහැ සැක කරන්නේ නැතුව මම හිතියද නැද්ද කියලා හිතනකොටම සැකයි. ඕකට තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. නැතුව මේ සීනි බෝතලේ දැන් සීනි තියෙනවද නැද්ද? මයිගේ දැන් ගිනි අරන්ද නැද්ද කියලා ඇති වෙන සැකේ විචිකිච්ඡාව නෙමෙයි. විචිකිච්ඡාව කියලා එන්නේ දෘෂ්ටීන් හරහා ඒ අයනුසෝ මනසකාරය හරහා දෘෂ්ටියත් එක්ක
හිතලා ගන්න වැරදි ස්වභාව. ඉතින් ඒ තිබ්බ ආත්මය නැති වුණා කියලා කියනවා නම් ඒකත් ඉතින් වැටෙන්නේ මේ මිත්‍යා දෘෂ්ටි කියන ගණයට තමයි. ඉතින් අපි මේ ආත්ම කියන වචනේ සාකච්ඡා කරගන්න එක ටිකක් වටිනවා. ආත්මය කියනකොට බුදුරජාණන් වහන්සේ මේ ආත්මය කියන එකට කතා කරන්න ගියේ නැහැ. මේ ආත්මය කියන්නේ මොකක්ද කියන එක බුදුරජාණන් වහන්සේ කතා කරන්න ගියේ නැහැ. ඒක නිකන් අත්තර දාපු ප්‍රශ්නයක් විදිහට තමයි තිබ්බේ. ඒ සමහර වෙලාවල් වලට සමහර බමුණු පරිබ්‍රාජකයෝ අන්‍ය ආගමික පැවිද්දෝ ඇවිල්ලා අහනවා ස්වාමින් වහන්සේ දැන් මේ පොට්ටපාද වගේ සූත්‍රවල අහනවා ස්වාමින් වහන්සේ සංඥාවත් ආත්මයත් එකක්ද දෙකක්ද කියලා. අන්න ඉතින්දී ඒ පුද්ගලයා ස්කන්ධ වලින් එකක් ස්ථිර කරගන්න හදන හින්දා බුදුරජාණන් වහන්සේ ඉතින් ප්‍රශ්නේ අතට අරගෙන අහනවා එහෙනම් පොට්ටපාද මට කියන්න ඔබ ආත්මය කියන්නේ මොකටද කියලා. අන්න එතකොට ප්‍රශ්නේ ටිකින් ටික ඇදිලා එනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ බොහොම සරලව සැහැල්ලුවෙන් ඒ බුද්ධ ලීලාවෙන් ඒව විසඳලා තියෙනවා. දැන් එතකොට මේ ආත්ම කියන එක සුතමේ ඥානයට අනුග්‍රහ වෙන්න කිව්වොත් නිකන් මේ අපි එක විලාවකට රූපය ආත්මයි කරගන්නවා, වේදනාව ආත්ම කරගන්නවා, සංඥාව ආත්ම කරගන්නවා, සංකාර ආත්ම කරගන්නවා, විඥානය ආත්ම කරගන්නවා. ඒ වන්දන මේ පහම ආත්ම කරගන්නවා. රූපේ නම් අනාත්මයි කිව්වහම ඊතර හතර නිකම්ම ආත්ම වෙනවා. මේ ලෝකේ සිද්ධ වෙනදී සම්මාදිට්ඨිය නැති වුණොත් දිට්ඨි කාන්තාරං දිට්ඨි ගහනං දිට්ඨි විසූකං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. ගැලවෙන්න හම්බ වෙන්නේ මේ යෝනිසෝ මනසිකාරයෙන් නැතුව. කවුරු හරි කෙනෙක් රූපේ නම් අනාත්මයි කිව්වොත් ඊටු ටික ආත්ම වෙනවා. ඊන රූපේ වේදනාවත් වෙන් කරලා ගත්තොත් ඊටු ටික ආය ආත්ම වෙනවා. නිකන් අර ලාහට ගෙම්බ එකතු කරනවා වගේ වැඩක්. නිකන් අර ඉලාස්ටික් පටියක් අදිනවා වගේ වැඩක්. ඒක දෙපැත්තට එදී තියෙනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් මේ දෘෂ්ටි ගැන කතා කරනකොට අර විමර්ශා එතකොට ඒ පරණ ඒ Hindu දර්ශන ආදී ඒගොල්ලෝ ස්ථිර කරනවා ආත්මය. ඒ ස්ථිර කරන ආත්මයේ තියෙනවා වචන වගයක්. එක වචනයක් තමයි කර්තෘ කියන්නේ කරන්න. දෙවත්තන්ට දැන් ඇවිදිනකොට හිතෙන්නේ මම ඇවිදිනවා කියලා. ඉතින් මම තමයි ඇවිදින්නේ. ඒ තමයි කර්තෘ. ඒ නිසායි දෙවනුවට බලන්න කිව්වේ මම දැන් බුදියලා නෙමෙයි, මම දැන් ඉඳගෙන නෙමෙයි, මම දැන් ඇවිදින ගමන් ඉන්නේ කියනකොට ඒ බලන බැලිල්ල මේ පරණ පුරුදු ඇවිදිල්ල එහෙම නෙමෙයි. ඒකයි මේ නිකන් ඇවිදින එකේ අර සිහියෙන් ඇවිදින එකේ තියෙන වෙනස. එතකොට ඒ කර්තෘ කරන කෙනා කරන්නේ කියනවා මේකේ කියලා ගන්න ස්වභාවය. එබ නැත්නම් මම කරනවා කියලා ගන්නවා. ඒ තව වචනයක් තියෙනවා වේදක. මේ සැප දුක් විඳින්නේ මම. මට කවුරු හරි බනිනවා, මට ගහනවා. ඒව නැත්නම් මම කකුල් කැක්කුමයි, මට මහන්සි කියලා මේ අනාදී වශයෙන් මේ වේදනාව ආත්ම කරගන්නෝ මෙතන මේ වේදකෙක් ඉන්නවාය කියලා. ඊට පස්සේ කියනවා තව වචනයක් තියෙනවා නිවාසී කියලා. නිවාසී කියලා කියන්නේ මේ
නිවාසය කියන වචනේ තේරුම මේ නිවාසයක වාසය කරන්න. ඒ කියන්නේ ගෘහයක් ඇත්තා කියන වගේ තේරුම ගයක් තියෙනවා. අපි ගේකට ගිහිල්ලා තට්ටු කරලා හුවොත් ගෙදර කවුද කියලා ඇතුළේ ඉන්න මිනිස්සයා කතා කරනවනේ. අපිටත් අපි තට්ටු කරලා හුවොත් කියනවා ඇතුළේ කවුද ඉන්නේ කියලා හුවොත් මං තමයි ඉන්නේ. වෙන කවුරුවත් නෑ මේක ඇතුළේ මම ඉන්නවා. එහෙනම් මේ නිවාසී කියන අර්ථයෙන් බලන්න මේ ධර්මයේ වැහෙන හැටි. ඇතුළේ ආය අමුතෙන් බලන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මම ඉන්නවා ඒ නිවාසී. ඊට පස්සේ තියෙන වචනයක් ස්වයං වසී. මේ ස්වයං වසී කියලා කියන්නේ ඒ තමාගේ වශයෙහි පවත්වන්නට පුළුවන් හැකියාව. ඒකට කියනවා ස්වයං වසී කියලා. මට කන්න පුළුවන්, මට බොන්න පුළුවන්, මට නැගිටින්න පුළුවන්, මට ඇවිදින්න පුළුවන්, මට කතා බස් කරන්න පුළුවන්, මට භාවනා කරන්න පුළුවන්. තමුන්ට මේකේ ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක ස්වයං වසී ස්වභාවය. ඉතින් මේ ලක්ෂණ ටික නුවණින් කවුරු හරි හිතලා බැලුවොත් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා මෙතන ආත්මයක් තියෙනවාය කියලා දැනගන්න. අන්න එතකොට මෙතන ආත්මයක් නැතෙය කියන දෘෂ්ටියට හිතපත් වෙන්නේ නැහැ. මේක පරියන්කයක් ගහලා ඉඳගත්ත ගමන් සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ කියලා ඉතින් බුදු වුණා වගේ කරන්න දෙයක් නැහැ. ඉතින් ඊට පස්සේ සතිය වඩන්නේ කොහොමද, නුවණ වඩන්නේ කොහොමද, මොකක්වත් නැහැ. අපිට කියා දීලා තියෙන සත්‍යයේ පුද්ගලෙක් නැහැ කියලා එහෙම gediya තිබ්බා වගේ ඉඳගත්තා. ඉතින් නෑම තමයි. ඉතින් දෘෂ්ටිගත වෙනවා. හොඳයි තියනවා කියලා ගත්තොත් ඒ දෘෂ්ටිය. එහෙනම් අපි තව මේ පුහුණුව දීර්ඝ කළ යුතුයි කියන දැනකට එන්න වෙනවා. කාලයක් වේගෙන් ගෙවෙනවා. මම කෙටියෙන් ඔයත්තන්ට ඒක භාවනාවකට සම්බන්ධ කරන්න උත්සාහ කරන්නම්. දැන් මේ දෘෂ්ටිගත වෙන්න ප්‍රධාන හේතුවක් විදිහට අපි අයෝනිසෝ මනසිකාරය කතා කරගත්තා, අවිද්‍යාව කතා කරගත්තා. ඒක මේ තවත් සැහැල්ලු පැත්තකින් ඒකට ආරම්භයක් ගත්තොත් මේ ලෝකයේ පිළිබඳව තියෙන එක්තරා විදිහක වැරදි අදහසක්, ලෝකයේ පිළිබඳ තියෙන වැරදි අදහසක් දැන් අපි දැන් ලෝකය කියලා කියන්නේ මොකටද? ලෝකය කියලා කියන්නේ මේ ලෝකයක් තියෙනවා. අපි ඒ තියෙන ලෝකයේ ඇතුලේ ජීවත් වෙනවා. දැන් මේක තමයි අපේ ලෝකය. මෙන්න මේක ඉතින් කියන්න වෙන්නේ මේක ප්‍රධාන දෝෂයක්. නොතේරුණාට කමන්නේ අහලා තිබ්බනම් ඇති. මේක ප්‍රධාන දෝෂයක්. එක දවසක් ආනන්ද හාමුදුරුවෝ ගාවට භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා ප්‍රශ්නයක් අහනවා. ස්වාමින් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ මහා පුදුම ධර්ම දේශනාවක් කළා. මොකද්ද? මේ ලෝකේ ගමනින් අවසන් කරන්නට බැරිය, මේ ලෝකේ ගමනින් අවසන් කරන්නේ නැතුව දුක අවසන් කරන්නට බැරිය කියලා. එතකොට මෙහෙම කියලා භාග්‍යවතුන් වහන්සේ ආසනයෙන් නැගිටලා යන්නට ගියා. ඉතින් මේක තේරුම අපිට තේරෙන්නේ පොඩ්ඩක් පහදලා දෙන්න කියලා. එතකොට ආනන්ද හාමුදුරුවෝ දේශනා කරනවා, මට තේරෙන විදිහට මං කියන්නම් කියලා. යමකින් ලෝකයත්, ලෝක සංඥාවත්, ලෝක මාන්නයත් උපද්දවනව නම් ඒක මේ අරියස් විනෙහි, මේ අපේ කතන්දරවල නෙමෙයි පින්වත්නි.
අරියස්ස විනේ මේ ආර්යයන් වහන්සේලාගේ විනය තුල අන්න ඒකයි ලෝකය කියන්නේ කියලා කියනවා. වෙන දෙයක් නෙමෙයි කියලා. යමකින් ලෝක සංඤී හෝති ලෝකමානී. ලෝක සංඥාව ලෝක මාන්‍ය හටගන්නේ. එතකොට කුමකින්ද මේ ලෝක සංඥාව ලෝක මාන්‍යත් හටගන්නේ? චක්කු මේ ඇහැ නිසා මේ ලෝක සංඥාවත් මේ ලෝකයේ පිළිබඳ එක්තරා මෙනීමක් හට ගන්නවායි කියලා කිව්වා. ওই විදිහට ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ෂඩායතනම පෙන්වුම් කරලා කියනවා අරියස්ස විනේ ආර්යයන් වහන්සේලාගේ විවහාරේ ලෝකය කියන්නේ මෙන්න මේ දෙයට කියලා. දැන් එතකොට මේ කතාව අපි තේරුම් ගත්තොත් කවුරු හරි කෙනෙක් මේ කතාව යන්තමකින් හරි තේරුම් ගත්තා නම් මෙතන ප්‍රධාන වශයෙන්ම අර්ථ දෙකකට බෙදෙන්න පටන් ගන්නවා. කලින් හඳුනාගත්ත ලෝකේ, ඒ කියන්නේ අපි මේ කාලා බීලා විනෝද වෙලා ඉන්න ලෝකේ, දැන් මේ ඇහැ නිසා මේ පේන ලෝකේ කියලා දෙකක්. අන්න එතකොට එහෙම කාට හරි දෙකට බෙදෙනවා නම්, එහෙම මේ අර්ථ දෙක වැටහෙනවා නම් ගොඩාක් කෙලෙස් ධර්ම යටපත් වෙන්න පටන් ගන්නවා. ඒක ගොඩක් මේ යෝනිසෝ මනසිකාරයට ඒ හිතන විදිහ, ඒ මනසිකාරයේ පවත්තන විදිහ යෝනිසෝ මනසිකාරයට බරයි. දැන් මේ කොටසින් අපි ඉවත් වෙලා භාවනා කොටසට ගත්තාම දැන් අපි කියනවා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නට කියලා. එතකොට ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. ශබ්දයක් ඇහුනොත් දැන් මම මේ රූපයක් බලනවා නෙමෙයි, සිතවිල්ලක නෙමෙයි, මම මේ ඉන්නේ ශබ්දකය කියලා දැනගන්න. ගන්ධයක් දැනුණත් මම මේ ඉන්නේ ශබ්දක නෙමෙයි, සිතවිල්ලක නෙමෙයි, මම දැන් මේ ගන්ධයකනේ ඉන්නේ. කයට ස්පර්ශයක් දැනුණු, දිවට රසක් දැනුණු, මම දැන් මේ ස්පර්ශයක් විඳින්න ඉන්නේ. මම මේ දිවට රසක් විඳින්න ඉන්නේ. සිතට සිතවිල්ලක් ආවොත් දැන් මම මේ සිතවිලි සමගින ඉන්නේ කියලා ඒ පූර්ව ප්‍රතිපදාව විදිහට දැනගන්න පුළුවන්. එතකොට මේ පූර්ව ප්‍රතිපදාව විදිහට මේක දැනගත්තාම කෙනෙකුට ඒකෙත් මේ කොටස් දෙකක් බෙදෙන්න පටන් ගන්නවා. කනට ඇහෙන්නේ නම් ශබ්ද, හැබැයි ඒ ශබ්ද නම් ඔය කියන ගෑනු මිනිස්සු ඇත්තේ නැහැ කියලා. නමුත් ඒකට ඔළුව උස්සන්න දෙන්නේ නැහැ. ඔය එළියේ ඉන්න කෙනෙක්නේ කතා කරන්නේ කියලා අදහස ඊට පස්සේ එනවා. කිසිම ගැටලුවක් නැහැ. අපිට ශබ්දයක් ඇහෙනකොට අපි පුහුණු වෙන්නට ඕනේ. මං කිව්වා අපි මේ ලෝකේ පාවිච්චි කරන්නේ පරණ විච්ච, පිරුණු විච්ච දෙයක් කියලා. අපිට පුළුවන් නම් දැන් ශබ්දයක් ඇහෙනකොට, දැන් උදාහරණයක් ගත්තොත්, දැන් අනුර මහත්තයා කතා කරන එක මට ඇහුනොත් මට ඒක අනුර මහත්තයා. නමුත් අනුර මහත්තයාගේ නෝනට ඒක ඇහෙන්නේ තමුන්ගේ සම්පුරුෂයා විදියට. දැන් මේ දෙක වෙනස්. හොඳටම තේරෙනවා මේ තමුන් පස්සේ ඇති කරගත්ත කුණු ගොඩක් තමයි දැන් මේ වර්තමානයේ කීගේ දැන් මේ උඩදදා බුද්ධි විඳින්නේ කියලා. එතකොට අපිට පුළුවන් මේ පිළිණු වෙච්ච අර්ථය එහෙම තියෙන්න ඇරලා ශබ්දයක් ඇහෙනකොට ශබ්දයට හිත තියන්න.
ශබ්දයෙන් තේරෙන දේ එකක්. ශබ්දය කියන්නේ තව එකක්. ඒ ශබ්දයෙන් තේරෙන දේ මේ ඝන සංඥාවෙන් හටගත්ත මේ අයෝනිසෝ මානසිකාරයක ප්‍රතිඵලයක් කියලා ඔයත්තන්ට දැන් හොඳටම තේරෙනවනේ උදාහරණය. එහෙනම් මේක මෙනෙහි කළා කියලා ඇති දෙයක් නැහැ. නමුත් ඒකෙන් ඉගෙන ගන්න තියෙන්නේ මට මේ සත්‍යයේ පුංගලී කියලා සිත ඇතුලේ වැටහෙන කොටසක්නේ. මම මේ ඇහෙන් කතා කරන්නේ නැත්තේ ඇහෙන් පුළුවන් තරම් කෙලෙස් උපද්දවල තියෙන හින්දා හරි අමාරුයි කෙනෙකුට මේ ඇහත් එක්ක ගනුදෙනු බේරගන්න. හරිනම් කතා කරන්න ඕනේ මේ කයට දෙන්න ස්පර්ශත් එක්ක. සමහරවිට මේ ශබ්ද ප්‍රකට හින්දා ශබ්දෙන් යම් අදහසක් ගන්න පුළුවන්. එතකොට මේ කනට ශබ්දයක් ඇහෙනකොට මේ ඇහෙන්නේ අසවල් ශබ්දය කියලා මේ එන අදහස අයින් කරලා මට ශබ්දයක් ඇහෙනවා කියන තැනට හිත පිහිටවන්න. මෙන්න මේක අමනසිකරණීය වූ ධර්ම අමනසිකරණය කිරීමක් සහ මානසිකරණීය වූ ධර්මයේ මානසිකාර කිරීමක් කියලා හොඳට දැනගන්න. එතකොට තව වෙන අරමුණක් ගත්තොත් අපි ගමු ශබ්ද ගඳක් දැනෙනවා. අපි හිතමු අපිට පළතුරු සුවඳක් දැනෙනවා, හඳුන් කෝරු සුවඳක් දැනෙනවා. හොඳට බැලුවොත් හඳුන් කෝරු වර්ගේ නමත් නැවිලා පෙනේ. හඳුන් කෝරු පෙට්ටියක් නැවිලා පෙනේ. සමහර විට ඒ ඔස්සේ කතරගම ආදී තැන්වල පූජා භූමිය ඔස්සේ දුවගෙන යයි. ඒත් මේ ඔළුවේ ඇතුලේ කතරගම නෑනේ. මෙතන කතරගම නෑනේ. මේ හිත ඇතුලේ හඳුන් කූරු පිටි නෑනේ. එහෙනම් ගන්ධයට හිත තියලා අර වැටෙන කොටසේ දෝෂය දැකලා ඒක මෙනෙහි කළ යුතු ධර්මයක් නෙමෙයි, ඒක මෙනෙහි නොකළ යුතු ධර්මයක් කියලා ඉවත් කරලා ගන්ධයට හිත තියනවා. ඒක මේ හිත තියන්නේ මේ මම කියනවටවත් භාවනා ක්‍රමයක් කරන්න ඕනටවත් නෙමෙයි. ඔය ඇත්තම ටිකක් මහන්සි වෙන්න. මේ කියන එක පාරටම මේ මගේ හපංකමකට තේරෙනකම් බලන් ඉන්න එපා. ඔය ඇත්ත ටිකක් කල්පනා කරලා බලන්න. ඒක වෙන්න විදිහක් නෑ. හිත කියයි බාහිරේ තියෙනවා කියලා කවන්නේ. ඒකත් දැනගන්න හිත එහෙම කියනවා කියලා. මොකද ඕකට නිකන් ආශ්‍රව කියන්නේ. ආශ්‍රව කියන්නේ ඕක. යමකට නැඹුරු වෙලා තියෙන හැම තිස්සෙම මේක නැඹුරු වෙලා තියෙන. මේක මිදෙන්න මේ හීනෙන් නැගිටින පැත්තක් නෙමෙයි දොයියන්නම තමයි. ඒ දොයියන පැත්තෙන් දැන් බුදියන පැත්තෙන් බුදු වෙන පැත්තටයි දැන් හරවන්න වෙලා තියෙන්නේ. එතකොට ඒ රස එතකොට ස්පර්ශයක් දැනෙනකොට අපිට තේරෙනවා මේ මහ පොළොවක පය ගහලා ඉන්න ගතියක්. තමුන්ගේ වස්ත්‍රය පෙදුරු මිටයිල් පොළොවේ මේ එම දෙන්නම් අතපය කටබඩ කියලා මේ මොනවාදෝ තොගයක් තියෙනවා. එතකොට හොඳටම කෙනෙකුට බලන්න පුළුවන් සිහිය අරගෙන ගියොත් ඒ කයේ හැපෙන තැනට ඇත්තටම මහ පොළොවද හැපෙන්නේ තද ගතියද දැනෙන්නේ කියලා බැලුවොත් ටිකක් හිත පොර කනවා එතන. මේ ආශ්‍රව නිසා, කෙලෙස් නිසා, ආසය අනුසය ධර්ම නිසා, අවිද්‍යාව නිසා නෑ ඔය හැපෙන්නේ නම් මේ මහ පොළොවම තමයි. අපි මේ කාලා බීලා පය ගහලා ජීවත් වෙන මේ මහ පොළොවේ රන් රිදී මුතු මෙනික් තියෙන මේ මහ පොළොවේ පර්චස් එකක් මෙච්චර වටිනවා පොළොමින් ගත්තොත් නම් හොඳයි. මේ ඒක තමයි දැන් මේ හැපෙන්නේ කියලා තමයි හිත කියන්නේ. ඒ වුණාට හොඳටම සිහියෙන් බැලුවොත් පුදුමාකාර මායාවක් තියෙන්නේ. හැපෙන්නේ තද ගතියක් වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒකත් වේගින් වෙනස් වෙන හින්දා හරියටම කියන්න බෑ හැපෙන්නේ තද ගතියක්ද මොකද්ද කියලා කියන්නේ. ඉත්තතා අඤ්ඤතා භාවං
සංසාරං නාතිවත්තති කියන්නේ මොකයි? මම මේ සැක කරන ඇන්ටයි මේ පාලි කෑලි කියන්නේ. එතකොට සිතට සිතවිල්ලක් ආවොත් දැන් ගෙදර යා කියාගත්ත ගමන් ඉන්නේ හොඳටම දන්නවා මේක ඉවරෙච්ච ගමන් දැන් ඉතින් ගෙදර යනවා කියලා. ඒ ගෙදර කියලා දැනෙනකොට හොඳටම බලන්න ඔය ඇත්තන්ට අභිඥා තියනවද? ඔය පේන්නේ ඔය ඇත්තන්ගේ ඇත්තටම ඉන්න ගේද? ඇත්තටම පේන්නේ ඔය ඇත්තන්ගේ ගේද? හරියටම කියන්නේ ගෙදර කවුද ඉන්නේ කියලා කියන්න බෑ. එතකොට මේ දවල් හීනයක් පේන්නේ. එහෙනම් මේ හිතට මතුවෙන චිත්‍ර ගෙවල් දොරවල් යාන වාහන කරගෙන රස්තියාදු වෙනවට වඩා රස්තියාදු කියන වචනේ තමයි හොඳම වචනේ. ඒ පාලියෙන් තියෙන හොඳම වචනේ තමයි ප්‍රමාද වෙනවා. අපිට පුළුවන් මේක සිතිවිල්ලක් නේ කියන තැනකට හිත යොමු කරවන්න. ඉතින් මේ ආධ්‍යාත්මික වූ නාම රූපයට හිත තියෙන කොටස මේ වෙලාවේ විස්තර කරන එක සුදුසු නැහැ. ධර්මදේශන අවසානයක් විදිහට නිකන් මතක් කරලා දෙනවනම් කනට ඇහෙන ශබ්දයට ෆෑන් එක කාක්කායි වාහනේ කිව්වා වගේ හිතට දැනෙන එක්තරා සිතවිලි ස්වභාවයකට තමයි අපි ඔය මම කියාගෙන හඳුනගෙන නැහින්න හදන්නේ. හොඳට බලන්න මම කියලා දැන් අපි මොකක් හරි හඳුනනවා නම් අරමුණක් තියෙන්න ඕනනේ. මම කියලා හඳුනන්නේ කාවද කියලා බැලුවොත් මොකද්ද තියෙන්නේ? හැබැයි ඒක හඳුනන්නෙත් මම තමයි. හැමතිස්සෙම යා පිටිපස්සට තමයි යන්නේ. මොකද අපි ඒක ඒ තරම් ආරක්ෂා කරනවා. ඒක මේ ආධ්‍යාත්මික වූ නාම රූප කොටස. එතකොට කෙනෙකුට මෙතන ආත්මයක් ඇතයි කියන්නත් බැහැ. එතකොට කෙනෙකුට මෙතන ආත්මයක් නැතයි කියන්නත් බැහැ. තව විදිහකින් කියනවා නම් අරූපී මේ ආත්මය අරූපී කියලා කියන්නත් බැහැ. අවේදකෝ මේ ආත්මේ වේදනාවෙන් තොරයි කියලා කියන්නත් බැහැ. අසඤ්ඤී තව කෙනෙකුට මේ ආත්මේ අසඤ්ඤී කියලා සංඥාවකින් තොරයි කියලා කියන්නත් බැහැ. අසංස්කාර මේ ආත්මේ සංස්කාර වලින් තොරයි කියලා කියන්නත් බැහැ. අවිඥානකෝ මේ ආත්මේ විඥාණයෙන් තොරයි කියලා කියන්නත් බැහැ. එහෙනම් ආත්මයක් නැද්ද? ඔන්න උතින්ට තමයි ධර්මය අවශ්‍ය වෙන්නේ. ඔන්න ඔය විදිහට පුහුණු වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස. කවුරු හරි කෙනෙක් කෙලෙස් තවන වීරෙන් භාවනා කරනවා නම් ඔහුට ධර්මය පහළ වෙනවාය. අනිදාට අතස්ස කංකා වපයන්ති සබ්බා. සියලුම සැක දුරු කර ගන්නවා මෙතන තියෙන යතෝ khයං පච්චයානං අවිදී. මේ හේතුඵල ධර්මයේ ශේල් වීම දෙකලා කියලා. තාපුලින් කියනවනම් පටිච්ච සමුප්පාද ධර්මයේ දෙකලා කියලා. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ මම් පස්සති කියලා දේශනා කරනවා. කොහොමද කෙනෙක් පටිච්ච සමුප්පාදේ දකියද ඔහු බුදුන් දකී කියලා කියනවා. ඉතින් අපි ඔය සරලව විස්තර කරගත්ත දේ අපි ඊළඟ පොයේ තව භාවනාවට සම්බන්ධ කරලා විස්තර කරගන්න බලමු. කාල වේලාව ගොඩක් ඉවිලා තියෙනවා. මම හිතනවා සියලු දෙනා හොඳින් බණ අහන්න ඇති කියලා. බණ අහලා කරගත්ත පින්වලිනුත් ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.